තෙරුවන් සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුනි. ධම්මසංගණී මාතිකා අධ්‍යයනය පාඩම් මාලාවට සමගාමීව අප විසින් සිදු කරගෙන එනු ලබන විභංග ප්‍රකරණයේ පඤ්හා පුච්චක ණය අධ්‍යයනය යටතේ ඉදිරිපත් කරන 6 වන වීඩියෝව තමයි මේ විදිහට ආරම්භ වෙන්නේ. පසුගිය පාඩමේදී නැත්නම් පසුගිය වීඩියෝවේදී අපි සාකච්ඡා කළේ ඉන්ද්‍රිය විභංගයේ පඤ්හා පුච්චකය. ඉන්ද්‍රිය විභංගයට පස්සේ විභංග ප්‍රකරණය අපිට මුණ ගැසෙන්නේ පටිච්ච සමුප්පාද විභංගය. නමුත් මේ පටිච්ච සමුප්පාද විභංගයේ පඤ්හා පුච්චකයක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ධම්මසංගණී අට කතාවේ සඳහන් කරන්නේ පච්චයාකාර විභංගෝ ච මත්ත බානවාරෝ. පච්චයාකාර විභංගයේ බණවර 6ක් පමණ තිබෙනවා. පඤ්හා පුච්චකං පනිත්ත නත්ති. නමුත් එහි පඤ්හා පුච්චකයක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සඳහාත් හේතුවක් තිබෙනවා. වැදගත් අපි තේරුම් කරගන්නට ඕනේ මේකේ පඤ්හා පුච්චකයක් නැත කියන කාරණය පමණක් නෙමෙයි, ඇයි මෙහි පඤ්හා පුච්චකයක් නොදක්වන්නේ? ඒ පිළිබඳව පැහැදිලි කරනු ලබන ධම්මසංගණී මූල ටීකාව මෙහෙම සඳහන් කරනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා සම්භවಂತಿ ති ආදිනා පටිච්ච සමුප්පාදේ තස්ස තස්ස පච්චය ධම්මස්ස පච්චය උප්පන්න ධම්මානං පච්චය භාවෝ උද්දිට්ඨෝ. පච්චයාකාර විභංගය ගත්තාම නැත්නම් පටිච්ච සමුප්පාද විභංගය ගත්තාම අවිද්‍යා පත්‍ය සංඛාරා සම්භවಂತಿ. අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන සංස්කාරයෝ පහළ වෙත් ආදී වශයෙන් පටිච්ච සමුප්පාදේ ඒ ප්‍රත්‍ය ධර්මයන්ගේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට ප්‍රත්‍යවන ස්වභාවය තමයි උදෙරසලා තියෙන්නේ. ගෙනහැර දක්වලා තියෙන්නේ. කියන්නේ අවිද්‍යාව නැමැති ප්‍රත්‍ය ධර්මය සංස්කාර නම් වූ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට ප්‍රත්‍යවන භව තමයි පටිච්ච සමුප්පාද උද්දේශේ පැහැදිලි කරන්නේ. අවිද්‍යාව ගැනවත් සංස්කාර ගැනවත් නෙමෙයි. හුදු අවිද්‍යාව පිළිබඳවත් හුදු සංස්කාර පිළිබඳවත් නෙමෙයි. අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන සංස්කාර හටගනී කිව්වහම අවිද්‍යාව සංස්කාරයන්ගේ හට ගැනීමට ප්‍රත්‍යවන බව තමයි අපට පටිච්ච සමුප්පාදය හැටියට ඉදිරිපත් කරන්නේ. උද්දිට ධම්මානංච කුසලාදි භාවෝ පුච්චිත්වා විස්සජ්ජේ තබ්බෝ. මේ පඤ්හා පුච්චක ගත්තහම මේ පඤ්හා පුච්චකවලදී සිද්ධ කරන්නේ උද්දිට ධම්මානං. එහි අභිධම්ම භාජනීයේ සඳහන් වෙන උද්දේශයේ කුසලාදි භාවෝ. ඒ උද්දේශේනමන යම් කිසි ධර්මයක්, දැන් උදාහරණයක් ගත්තාම කන්ද විභංගය ගත්තාම රූපක්ඛන්தோ වේදනාක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ කියන මෙන්න මේ ස්කන්ධ ගත්තාම ඒ ස්කන්ධවල කුසලාදී බව තමයි පුච්චිත්වා විස්සජ්ජේ තබ්බෝ විමසලා විසඳිය යුත්තේ. ආයතන ගත්තාම චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන ආදී වශයෙන් දක්වපු ඒ ආයතන 12 ගෙන
ඒ උදෙසපු ධර්මයන්ගේ කුසලාදී භාවය තමයි කුසලාදී භාවය තමයි විමසලා විසඳන්න අවශ්‍ය කරන්නේ. හැබැයි මේ අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං ආදී වශයෙන් කියවෙන පටිච්චසමුප්පාද උද්දේශේ අවිද්‍යාව ගැන කතා කරන්නේ නැහැ. සංස්කාර පිළිබඳව කතා කරන්නේ නැහැ. අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වන බව තමයි කතා කරන්නේ. ඒ ප්‍රත්‍ය වන භව කියන එක ගත්තාම එය අර රූප වේදනා සංඥා සංඛාර විඥාන චක්ඛායතන රූපායතන සද්ධායතන සෝතායතන සද්ධායතන චක්කු ධාතු රූප ධාතු සෝත ධාතු සත්ත්ව ධාතු ආදී වශයෙන් බෙදා කුසලාදී වශයෙන් බෙදා දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ ප්‍රත්‍යවන ස්වභාවෙහි කුසලාදී බවක් නැහැ. ඒක නිසා නචිත්ත අවිජ්ජා සංඛාරාති එවං උත්තෝ උද්දේශෝ අත්ථීති පඤ්ඤා පුච්චකං නැති. හැබැයි බැරි වෙලාවත් පටිච්චසමුප්පාදයේදී කතා කළා නම් අවිද්‍යාව සංස්කාර විඥාන නාම රූප කියලා මේ විදිහට පඤ්ඤා පුච්චකයක් අපිට ගොඩනගන්න තිබුණා. ප්‍රශ්න කරලා කුසලාදී භාවය විසඳන්න තිබුණා. නමුත් එහෙම නැති නිසා අර ප්‍රත්‍යවන ස්වභාවය පිළිබඳව කතා කර ඇති නිසාත් ඒ ප්‍රත්‍යවන්නා වූ ස්වභාවයේහි කුසලාදී බවක් නොමැති නිසාත් පඤ්ඤා පුච්චකයක් පඤ්ඤා විභංග වාරේ දකින්න පුළුවන් කමක් නැහැ. එතකොට කෙනෙක් සමහර විට අහන්න පුළුවන් ප ဋ ාණ ප්‍රකරණයට ගියාම ප ဋ ාණ ප්‍රකරණෙහි සඳහන් වෙනව නේද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුප්පච්චේන පච්චයෝ ආදී වශයෙන් කුසල ධර්මයක් කුසල ධර්මයකට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මේ විදිහට එතන මේ ප්‍රත්‍යංගේ කුසලාදී බවක් දක්වලා තියෙනවා නේද කියලා. එතන ප්‍රත්‍යංගේ කුසලාදී භාවයක් නිමී සඳහන් කරලා තියෙන්නේ. කියන්නේ ප්‍රත්‍ය වෙන ස්වභාවෙහි කුසලාදී භාවයක් නිමී දක්වලා තියෙන්නේ. එතන දක්වන්නේ ඒ ප්‍රත්‍ය ශක්තිය ඇති ප්‍රත්‍ය ධර්මය කුසල වශයෙන් බෙදන්න පුළුවන්කම තිබෙනවා. කුසල අකුසල අභ්‍යාගත වශයෙන් බෙදන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ඒ ප්‍රත්‍ය ශක්තිය කුසල අකුසල අභ්‍යාගත වශයෙන් බෙදන්න පුළුවන්කම ඇති දෙයක් නෙමෙයි. එහෙම බෙදීමක් දක්වන්නේ මොකද ඒවා ඒකාන්ත පරමාර්ථ ධර්ම හැටියට නෙමෙයි තේරවාදී බුදුදහම තුල සාකච්ඡා කරන්නේ. ඒක නිසා අවිද්‍යාදී ප්‍රත්‍ය ධර්ම හෝ සංඛාරාදී ප්‍රත්‍යෝත්පන්න ධර්ම හෝ පමණක් කතා කරන්නේ නැතිව ඒ ප්‍රත්‍ය වීම කියන කාරණය පිළිබඳව ප්‍රත්‍ය වෙනවා කියන කාරණය පිළිබඳව ප්‍රත්‍යවන ස්වභාවය පිළිබඳව කතා කර තිබෙන නිසා ඒ ස්වභාවයේ කුසලාදී වශයෙන් බෙදා දැක්විය නොහැකි නිසා පටිච්ච සමුප්පාද විභංගේ පඤ්ඤා පුච්චකයක් අපිට මුණ ගැසෙන්නේ නැහැ. ඒක නිසා අපි ඊළඟට සාකච්ඡා කරන්නේ සතිපට්ඨාන විභංගයේ පඤ්ඤා පුච්චකය. සතිපට්ඨාන විභංගයේ පඤ්ඤා පුච්චකය. සතිපට්ඨාන විභංගයේ පඤ්ඤා පුච්චකය පිළිබඳව කතා කරනකොට සතිපට්ඨාන විභංගයේ පඤ්ඤා පුච්චකේ උද්දේශය ඡේදාංක 479 විභංග ප්‍රකරණයේ 1360 පිටුවේ දැක්වෙනවා.
මේ උද්දේශෙහි අර්ථය මෙහිමයි. චත්තාරෝ සතිපට්ඨාන හතර දෙනෙකි. ඉන් පළමුවෙන්න කෙටියෙන් අර්ථය මෙහිමයි. ඉද බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං. මේ ඉද කියලා කියන්නේ මේ ශාසනයෙහි බික්ඛු භික්ෂුවක් කවර භික්ෂුවක්ද ආතාපි කෙලෙස් තවන වෙර ඇති සම්පජානෝ සම්‍යක් ඥාන ඇති මනා නුවණ ඇති කියන එක. සතිමා සිහිය ඇති ඒ බඳු ගුණ ඇති බික්ඛු භික්ෂුවක්. ලෝකේහි කවර ලෝකයකද කායේ රූපකය සංඛ්‍යාත ලෝකේහි අවිජ්ජා දෝමනස්සං විනීජ අවිජ්ජාව ලෝභයත් දෝමනස්සං දොම්නසත් විනීය දුරුකොට කායානුපස්සී විහෙරති කය අනුව බලමින් වාසය කරයි. කයෙහි කය අනුව බලමින් වාසය කරයි කියන්නේ මේ කය පිළිබඳව යථා ස්වභාවය දක්නා වූ නුවණ මෙහෙයවමින් වාසය කරයි කියන එක. එනම් සතිපට්ඨාන සංඛ්‍යාත ලෝකෝත්තර සිත් 8 හා සම්පයුක්ත සති චෛතසිකයේ උපදවයි කියන එක. මොකද මේ කය නැත්තම් රූපකය සංඛ්‍යාත ලෝකෙහි අවිජ්ජා දෝමනස්ස තදංග වශයෙන් විස්කම්බන වශයෙන් ලෞකික කුසල් සිත් වලින් දුරු වෙන බව හැබෑව. නමුත් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ ලෝකෝත්තර තත්වයේදී. ඒක නිසා මෙතනදී සතිපට්ඨානය කියලා සඳහන් කරන්නේ ඉහත දැක් වූ ගුණයන්ගෙන් යුක්ත මේ ලෝකෝත්තර සිත් 8 හා සම්පයුක්ත සති චෛතසිකය. ඉතින් සතිපට්ඨානය පිළිබඳව වෙනමම කතා කරන්න ඕනේ. මොකද ඒ පිළිබඳව කතා කරන්න නම් සුත්තන්ත වාජනීය, අභිධම වාජනීය සහ ඒ අටුවා ටීකා ආදී අපි විමසලා බලන්නට ඕනේ. ඊතරම් දෙයක් අපි මේ පඤ්ඤා පුච්චක පාඩමේදී සිදු කරන්නේ නැහැ. මේ පමණක් තමයි අපි පැහැදිලි කරගන්නේ. තේරුම් ගත යුතු කාරණය තමයි වැදගත්ම දේ තමයි මෙතනදී මේ සතිපට්ඨානය කියලා පළවෙනි සතිපට්ඨානය කියලා හඳුන්වන්නේ මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නා වූ භික්ෂුවගේ අවිජ්ජා දෝමනස දුරු වෙන පරිදි උපදින්නා වූ ලෝකෝත්තර සතිචෛතසිකය ලෝකෝත්තර සිත් 8හි උපදින සතිචෛතසිකයේ සම්මා සතිය තමයි මෙතනදී සතිපට්ඨානය හැටියට සඳහන් කරන්නේ. පළවෙනි සතිපට්ඨානය හැටියට සඳහන් කරන්නේ. එතකොට මෙතනදී මේ ලෝකෝත්තර සතිපට්ඨානය තමයි නැත්නම් ලෝකෝත්තර සිත්හි යෙදෙන සතිය පමණයි ලෞකික සිත්හි යෙදෙන සතිය නොවේ කියලා අපි සලකන්නේ කොහොමද? අපි සතිපට්ඨාන විභංගයේ චේදාංක 472 විභංග ප්‍රකරණයක 358 වෙනි පිටුවේ දැක්වෙන සලකලා බැලුවහම මෙතන තියෙනවා තත්ත කතමන් සතිපට්ඨානං ඉද බික්ඛු යස්මින් සමේ ලෝකුත්තරං ඥානං භාවේති නීයානිකං අපචේගාමින් දිට්ඨිගතානම් පහනාය පඨමාය භූමියාපත්තිය විවිච්ඡේව කාමේහි. ပထမ ඥානං උපසම්පජ්ජ විහෙරති
දුක්ඛ පටිපදං දන්දා විඥං ධම්මේසු ධම්මානුපස්සී යා තස්මින් සමේ සති අනුස්සති සම්මා සති සති සම්බොජ්ජංගෝ මග්ගංගං මග්ග පරියාපන්නං ඉදං උච්චති සතිපට්ඨානං අවශේෂා ධම්මා සතිපට්ඨාන සම්පයුත්තා කියලා ඍජුවම දක්වලා තිබෙනවා. එතකොට එයින් අදහස් කරන්නේ කුමක්ද? යම්කිසි භික්ෂුවක් ලෝකෝත්තර ධානය වඩනවා නම් ලෝකෝත්තර පඨම ධානය දියුණු කරනවා නම් දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස කියන්නේ සෝතාපන්න මාර්ගයට පැමිණීම පිණිස අන්න ඒ අවස්ථාවේදී ඒ භික්ෂුව තුල මෙතන පෙය්‍යාලෙමින් දක්වලා තිබෙන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා සංඛ්‍යාත අනුපස්සනාවක් තිබෙනවද? අන්න ඒ අවස්ථාවේ යම් සතියක්, අනුස්සතියක්, සම්මා සතියක්, සති සම්බොජ්ජංගයක්, මාර්ගාංග පරියාපන්න වූ තිබෙනවා නම් එය හඳුන්වන සතිපට්ඨානය කියලා. සිහිය එළඹ සිටීම වශයෙන්. ඒ සතිය හැරුණහම ඒ ලෝකෝත්තර සිතේ දැන් ප්‍රථම ධානය ලෝකෝත්තර සිත අරගත්තොත් සෝතාපන්න ප්‍රථම ධානය ලෝකෝත්තර සිත ගත්තොත් මාර්ග සිත ඒ තියෙනවා චිත්තෝත්පාද ධර්ම වශයෙන් ගත්තාම චිත්තෝත්පාද ධර්ම තියෙනවා 37ක්. සිතත් තත්සම්පයුක්ත චෛතසික 36ක්. එකී ධර්ම අතරින් සති චෛතසිකය සතිපට්ඨානය වෙනවා. අවශේෂ චිත්තෝත්පාද ධර්ම 36 සතිපට්ඨාන සම්පයුක්ත ධර්ම වෙනවා කියලා විභංග ප්‍රකරණයේම 472 වෙනි ඡේදය දක්වලා තිබෙනවා. ඊට පස්සේ විපාක සිත් වල යෙදෙනා වූ සති චෛතසිකයද සතිපට්ඨාන වෙන බව විභංග ප්‍රකරණයේම දැක්වෙනවා. තත්තකතමන් සතිපට්ඨානං ඉද බික්ඛු යස්මින් සමේ ලෝකුත්තරං ඥානං භාවේති නීයානිකං අපචේගාමින් දිට්ඨිකතානම් පහනාය පඨමාය භූමියාපත්‍ය විච්ඡේව කාමෙහි පෙය්‍යාලම් පඨමඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛ පටිපදං දන්දා විඥං තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්කේපෝ හෝති මේ ධම්මා කුසලා තස්සේව ලෝකුත්තරස්ස කුසලස්ස ඥානස්ස කතත්තා භාවිතත්තා විපාකං සමවෙන්න මේ කොටස ඊළඟ පිටුවට ගිහිල්ලා තියෙනවා. විවිච්ඡේව කාමෙහි පෙය්‍යාලං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දා විඥං ශුඤ්ඤතං යා තස්මින් සමේ සති අනුස්සති සම්මා සති සති සම්බොජ්ජංගෝ මග්ගංගම් මග්ග පරියාපන්නං ඉදං උච්චති සතිපට්ඨානං අවශේෂා ධම්මා සතිපට්ඨාන සම්පයුත්තා කියලා ඡේදාංක 478 විභංග ප්‍රකරණේ 1360 පිටුවේ. එතනදී කියවෙනවා ලෝකෝත්තර විපාක සිත්වල යෙදෙනා වූ සති චෛතසිකයත් සතිපට්ඨාන වශයෙන් කියනවා. අවශේෂ චිත්තෝත්පාද අතිරික්ත චිත්තෝත්පාද 36 සතිපට්ඨාන සම්පයුක්ත ධර්ම වශයෙන් සලකන බවත් එහි සඳහන් කරලා තියෙනවා. ඒ අනුව අපිට පේන්නේ යන දෙයක් තමයි සතිපට්ඨාන 4 කියන්නේ ලෝකෝත්තර සිත් 8හි සම්පයුක්ත සති චෛතසිකය. එතකොට අභිධම්ම භාජනයේ මෙසේ දක්වා තිබෙන නිසා පඤ්හා පුච්චකයේදීත් පිළිතුරු දීලා තිබෙන්නේ ඒ ක්‍රමවේදයෙන්ම නිසා මෙතනදී අපි සතිපට්ඨානය කියලා සලකන්නේ
අනිකක් නෙමෙයි මෙතනදී අපි සලකන්නේ ලෝකෝත්තර සිත් 8 යෙදෙන සති චෛතසිකය. එතකොට එකම සති චෛතසිකය තමයි අනුපස්සනාවට ගන්නා වූ අරමුණ අනුව 4 ආකාරයක් වෙන්නේ, ප්‍රභේද 4ක් වෙන්නේ. එතකොට ඒ අනුව දෙවනි සතිපට්ඨානයේ හැටියට වේදනාසු වේදනානුපස්සී යනුවෙන් වේදනාව ගන්නවා. තුන්වෙනි සතිපට්ඨානයේ හැටියට චිත්තේ චිත්තානුපස්සී වශයෙන් චිත්තය අර ගන්නවා, සිත. ඊළඟට ධම්මේ ධම්මානුපස්සී යනුවෙන් නීවරණාදී ධර්ම සලකනවා. පරමාර්ථ වශයෙන් ගත්තොත් වේදනා චෛතසිකය හැර සෙසු චෛතසික සියල්ල මෙතනදී නැත්නම් සංඥා ස්කන්ධය සහ සංස්කාර ස්කන්ධය සම්පූර්ණයෙන් ධම්මානුපස්සනාවට ගෙනෙනවා. නමුත් සතිපට්ඨානය හැටියට සලකන්නේ ඒ ධර්මයන් අනුපස්සනා කරන්නට එළඹ සිටියා වූ සති චෛතසිකයේ ලෝකෝත්තර සිත් 8 යෙදෙන. ඒ ලෝකෝත්තර සිත් 8 යෙදෙන සති චෛතසිකය කියන එක අපිට ඉතාම වැදගත් මේ පඤ්ඤා පුච්චකයේ අධ්‍යයනය කිරීමේදී. සති චෛතසිකය කිව්වහම සෝබන සිත් සියල්ලෙහිම යෙදෙන්නා වූ සෝබන සාධාරණ චෛතසිකය. මෙතනදී ඒ සියල්ල අදහස් කරන්නේ ලෝකෝත්තර සිත් 8 යෙදෙන සති චෛතසිකය පමණයි. එතකොට පඤ්ඤා පුච්චකයේදී ඊළඟට ඡේදංක 480 ප්‍රශ්න කරනවා පළවෙනි පැනේ හැටියට. එතකොට පළවෙනි ප්‍රශ්න 3 හැටියට චතුන්නං සතිපට්ඨානං කති කුසලා කති අකුසලා කති අභ්‍යාකතා. මේ සතර සතිපට්ඨානයන්ගෙන් කොතෙක් කුසල්ද, කොතෙක් අකුසල්ද, කොතෙක් අභ්‍යාකතද යන්න පළමු මාතිකාවේ පද 3 ආශ්‍රය කරගෙන ප්‍රශ්න 3ක් අහනවා. ඒට පිළිතුර සඳහන් වෙනවා ඡේදාංක 481 මේ විදිහට සියා කුසලා සියා සමා වෙන්නේ සියා අභ්‍යාකතා වෙන්න ඕනේ. සියා අභ්‍යාකතා යනුවෙන් පිළිතුර ලැබෙනවා. එතකොට සියා කුසලා කියලා සඳහන් කරන්නේ දැන් ලෝකෝත්තර සිත් 8 යෙදෙන සතිචෛතසිකයනේ එතනදී සතිපට්ඨානය වෙන්නේ. එතකොට ලෝකෝත්තර සිත් 8 ගත්තාම ලෝකෝත්තර සිත් 8න් 4ක් කුසල් 4ක් විපාක. එතකොට කුසල ධර්ම විපාක අභ්‍යාකත ධර්ම. එතකොට සතිපට්ඨානය ගත්තාම සියා කුසලා කියන්නේ සතිපට්ඨාන සංඛ්‍යාත ලෝකෝත්තර සිත් 4 යෙදෙන සතිචෛතසිකය අනවද්‍ය ඉෂ්ඨ විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් කුසල ධර්ම වෙනවා. ඊළඟට ඵල සිත් 4 නැත්නම් විපාක සිත් 4 යෙදෙන සතිචෛතසිකය සතිපට්ඨාන සංඛ්‍යාත ලෝකෝත්තර ඵල සිත් 4 යෙදෙන සතිචෛතසිකය කුසලා කුසල වශයෙන් නොවදාරා අන්‍යාකාරයකින් වදාලා වූ බැවින් අභ්‍යාකත වෙනවා. එතකොට සතිපට්ඨානය සතර සතිපට්ඨානය කියලා ලැබෙන්නේ ලෝකෝත්තර කුසල් සිත් 4 විපාක සිත් 4 යෙදෙනා වූ සතිචෛතසිකය. කුසල් සිත් 4 යෙදෙනා වූ සතිචෛතසිකය අනවද්‍ය ඉෂ්ඨ විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් කුසලා වෙනවා. විපාක සිත් 4 තියෙන සතිපට්ඨාන සති චෛතසිකය
කුසල කුසල වශයෙන් නොවදාර අන්‍යාකාරයකින් වදාළ බැවින් අභ්‍යාගත වෙනවා. ඒක නිසා සතිපට්ඨානය කිව්වහම කුසලුත් නෙමෙයි තනිකරම අභ්‍යාගතත් නොවේ. කුසලත් අභ්‍යාගතත් දෙකම මෙහි තිබෙනවා. ඒක නිසා තමයි සියා කුසලද තිබෙනවා, සියා අභ්‍යාගතද තිබෙනවා. හැබැයි අකුසල සතියක් කියලා දෙයක්, සතිපට්ඨානයක් කියලා දෙයක් මෙහි තියෙන්නේ කුසල සතිපට්ඨානය සහ අභ්‍යාගත සතිපට්ඨානය පමණයි. ඔය විදිහට තමයි සතිපට්ඨාන විභංගේ පඤ්ඤා පුච්චකේ පැහැදිලි කරලා තිබෙන්නේ. ඊළඟට අපිට මුණ ගැසෙන විභංගය තමයි සම්මප්පදාන විභංගය. සම්මප්පදාන විභංගය ගත්තහම එහි උද්දේශය අපිට මුණ ගැහෙනවා පටිච්චසමුප්පාද විභංගයේ සමවෙන්න විභංග ප්‍රකරණේ 376 පිටුවේ 499 වන ඡේදයේ චත්තාරෝ සම්මප්පදානා ඉද බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති uppannānaṁ pāpakānaṁ කුසලානං ධම්මානං පහානාය පේයාලං අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය පේයාලං uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති යමි. මේ අර්ථය මෙහිමයි. චත්තාරෝ සම්මප්පදාන සම්‍යක් ප්‍රදානයෝ 4 දෙනෙකි. පළවෙනි සම්‍යක් ප්‍රදානය තමයි ඉද මේ ශාසනයෙහි බික්ඛු මහණතෙම අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං නූපන් ලාමක අකුසල ධර්මයන් අනුපාදාය නූපදීම පිණිස නූපන් ලාමක අකුසල ධර්මයන් නූපදීම පිණිස චන්දං ජනේති කුසල ඡන්දේ උපදවයි වායමති වෑයම් කරයි විරියං ආරභති වීර්ය ආරම්භ කරයි චිත්තං පග්ගණ්හාති සිත නගා සිටුවයි පදහති ප්‍රධං වීර්ය කරයි. එවත් ලෝකෝත්තර වූ මාර්ගසිත හා සම්පයුක්ත විරිය චෛතසිකය උපදවයි. එයි එහෙම සඳහන් කළේ. එහෙම සඳහන් කළේ අර වගේම මේ සම්මප්‍රදාන විභංගය විමසා බැලුවහමත් එහිත් සඳහන් වෙන කාරණයක් තමයි පදහතීති තත්ත කතමං සම්මප්පදානං යෝ චේතසිකෝ විරියාරම්භෝ පේයාලං සම්මා වායාමෝ විරිය සම්බොජ්ජංගෝ මග්ගංගං මග්ග පරියාපන්නං ඉදං උච්චති සම්මප්පදානං අවශේෂා ධම්මා සම්මප්පදාන සම්පයුත්තා ඡේදාංක 495 විභංග ප්‍රකරණ 1 474 වන පිටුවේ ඒ විදිහට සඳහන් කරලා තියෙනවා. මේ සම්‍යක් ප්‍රධානය කියන්නේ ලෝකෝත්තර සිත්වල මාර්ග සිත්වල යෙදෙන මග්ගංග මග්ග පරියාපන්න වෙච්ච විරිය චෛතසිකයයි කියලා. වීරියයි කියලා. අවශේෂ ධර්ම සම්‍යක් ප්‍රදාන සම්පයුක්ත ධර්ම හැටියට තමයි සලකන්නේ. ඒ අනුව මේ පාඨයනොත් පැහැදිලි වෙනවා මෙහි සම්‍යක් ප්‍රදාන 4 යනු ලෝකෝත්තර කුසල් සිත් 4හි සම්පයුක්ත විරිය චෛතසිකය කියලා. ඒක අභිධම්ම වාජනීය විමසා බැලීමේදීත් පඤ්ඤා පුච්චකයන්ට පිළිතුරු දී ඇති ආකාරය
ආකාරය සලකලා බැලුවාම අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මෙතනදී සම්‍යක් ප්‍රදාන හැටියට සලකන්නේ සතිපට්ඨානයේදී සතියසේ සම්‍යක් ප්‍රදාන වලදී විරිය චෛතසිකය. හැබැයි සතිපට්ඨානයේදී මාර්ගසිත සහ ඵලසිත කියනා වූ දෙකේදීම වීර්ය සම්‍යක් ප්‍රදාන වීර්ය හැටියට සතිය සතිපට්ඨානයේ හැටියට සැලකුවට සම්‍යක් ප්‍රදාන කතාවේදී ලෝකෝත්තර කුසල් සිත් 4 දෙන වීර්ය විතරයි සම්‍යක් ප්‍රදාන හැටියට සලකන්නේ. මොකද ඵල චිත්තේදී ඒ උත්සාහයද සංසිඳී ගිය පටිපස්සද්ධියක් තමයි අත්දකින්නට තිබෙන්නේ. ඒක නිසා ක්‍රියාකාරී කෙලෙස් නසන්නා වූ සමුච්ඡේද අවස්ථාවේ පවතින ලෝකෝත්තර කුසල් සිත් 4 යෙදෙන විරිය චෛතසිකය පමණයි සලකලා තිබෙන්නේ සම්‍යක් ප්‍රදාන වීර්ය හැටියට. ඉතින් ඒ එකම විරිය චෛතසිකය සිව්වැදෑරුම් වෙනවා ඒ වීර්ය භාවිතා වෙන ආකාරය අනුව. ඒ කියන්නේ පළවෙනි සම්‍යක් ප්‍රදානයේදී අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මං අනුප්පාදාය චන්දං ජනේති ආදී වශයෙන් පැහැදිලි කරන්නේ නූපන් ලාමක අකුසල ධර්මයන් නූපදවනු පිණිස තමයි මේ වීර්යය ඇති වෙන්නේ. දෙවැන්න uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ පහානාය. උපන් ලාමක අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස තමයි සම්‍යක් ප්‍රදාන වීර්ය ඇති වෙන්නේ. තුන්වෙනියට කියවෙනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපන් කුසල ධර්මයන් ඉපදවීම පිණිස තමයි තුන්වෙනි සම්‍යක් ප්‍රදාන වීර්ය ඇති වෙන්නේ. හතරවන සම්‍යක් ප්‍රදාන වීර්ය ඇති වෙන්නේ uppannānaṁ කුසලානං ධම්මානං ත්‍ිතියා අසම්මෝසාය. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස තමයි හතරවෙනි සම්‍යක් ප්‍රදාන වීර්ය ඇති වෙන්නේ. පැවැත්මට දියුණුවට වැඩි දියුණු කිරීමට පරිපූර්ණත්වයට පමුණවා ගන්න. ඉතින් මේ විදිහට ලෝකෝත්තර කුසල් සිත් 4 යෙදෙන්නා වූ වීර්ය චෛතසිකය ඒ භාවිතා වෙන ආකාරය අනුව එයින් ගනු ලබන උත්සාහයේ ස්වરૂපය අනුව හතරකට බෙදලා තිබෙනවා. නිසා සම්‍යක් ප්‍රදාන 4ක් වෙනවා. හැබැයි පරමාර්ථ වශයෙන් ගත්තාම ලැබෙන්නේ ලෝකෝත්තර විපාක ලෝකෝත්තර කුසල් සිත් 4 යෙදෙන විරිය චෛතසිකයයි. ඊළඟට මේ පිළිබඳව පඤ්ඤා පුච්චකේ ප්‍රශ්න කරලා තියෙනවා ඡේදාංක 500 දී පිටුවංකේ විභංග ප්‍රකරණේ 378 පිටුවේ චතුන්නං සම්මප්පදානං කති කුසලා. මේ සතර සම්‍යක් ප්‍රදානයන්ගෙන් කුසල් කොතෙක්ද? කති අකුසල අකුසල කොතෙක්ද? කති අභ්‍යාකත අභ්‍යාකත කොතෙක්ද කියලා. ඊට පිළිතුරු වශයෙන් ඡේදාංක 501 දෙන්නේ ඉතක්කෙටි පිළිතුරක්. ඒ තමයි කුසලායේව. මේ සති සම්‍යක් ප්‍රදාන 4ම කුසලායේව කුසල්මයි. එයි සතර සම්‍යක් ප්‍රදාන සංඛ්‍යාත ලෝකෝත්තර සිත් 4 යෙදෙන වීර්ය නිසා විපාක සිත්වල තියෙන වීර්ය සැලකුවේ නැහෙනේ. ලෞකික වශයෙන් තිබෙන්නා වූ අනිකුත් සිත්වල යෙදෙන්නා වූ වීර්ය සැලකුවෙත් නැහෙනේ. එතනදී සීමා වුණා සම්‍යක් ප්‍රදාන කියන්නේ ලෝකෝත්තර කුසල් සිත් 4 යෙදෙන්නා වූ වීර්යයි කියලා. එහෙනම් ඒ කුසල් සිත් 4 ලෝකෝත්තර සිත් 4 කුසල් වෙන්නේ යම්සේද මේ වීර්යත් කුසල් අනවද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති ධර්ම. ඒක නිසා කුසල ධර්මමයි. මේ විදිහට තමයි
සම්‍යක් ප්‍රධාන 4 ඒකාන්ත කුසල වශයෙන් පඤ්ඤා පුච්චකේ විසඳලා තියෙන්නේ. ඊළඟට අපිට මුණ ගැසෙන්නේ ඉද්ධිපාද විභංගය. ඉද්ධිපාද විභංගයේ උද්දේශය සඳහන් වෙන්නේ ඉද්ධිපාද විභංගයේ පඤ්ඤා පුච්චකේ උද්දේශය අපිට මුණ ගැහෙන්නේ ඡේදාංක 524 විභංග ප්‍රකරණ 1 396 පිටුවේ. එහි තිබෙනවා චත්තාරෝ ඉද්ධිපාදා ඉද බික්ඛු ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති විරිය සමාධි පෙය්‍යාලං චිත්ත සමාධි පෙය්‍යාලං විමංශා සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති යනුයි. ඒකේ අර්ථය මෙහිමයි. චත්තාරෝ ඉද්ධිපාදා ඉද්ධිපාදය 4 දෙනෙකි ඉද බික්ඛු මේ සසුනේහි මහණතෙම ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. ඡන්ද සමාධියෙන් සහ සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්ත වූ ඉද්ධිපාදයේ වඩයි හෙවත් ලෝකෝත්තර සිත් හා සම්පයුක්ත ඡන්ද චෛතසිකය උපදවයි. කොහොමද මෙතනත් අර ලෝකෝත්තර මාර්ග සිත්හි ඉතන ඡන්ද චෛතසිකය කියලා සඳහන් කරන්නේ? දැන් මෙතන බැලුවහම අපිට පේනවා ඡන්දය කියලා සලකන්නේ මේකයි. ඡන්ද සමාධි පළවෙනි ඉද්ධිපාදයේ තියෙන ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත. දෙවැනි ඉද්ධිපාදයේ තියෙන විරිය සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත. තුන්වෙනියට තියෙන චිත්ත සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං. හතරවෙනි එකේ තියෙන විමංශ සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං යන්නේ. ඊට පස්සේ මේවා ලෝකෝත්තර මාර්ග සිත්හි සම්පයුක්ත ධර්ම පමණයි කියලා සැලකෙන්නේ ඇයි? විභංග ප්‍රකරණයේ 495 වන ඡේදයේ පිටුවංක 374 පළවෙනි පොතේ සඳහන් කරනවා පදහතීති තත්තකත්තමං සමාවෙන්න තත්තකතමෝ ඡන්ද ඉද්ධිපාදෝ ඡේදාංක 520 විභංග ප්‍රකරණයේ 1394 පිටුවේ සඳහන් කරනවා තත්තකතමෝ ඡන්ද ඉද්ධිපාදෝ ඉද බික්ඛු යස්මින් සමේ ලෝකෝත්තරං ඥානං භාවේති නීයානිකං අපචේගාමින් දිට්ඨිකතානම් පහනාය පඨමාය භූමියා පත්‍ත්‍ය විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දා විඥං යෝ තස්මින් සමේ ඡන්தோ ඡන්දිකතා කත්‍යකම්මතා කුසල ඡන්தோ අයං උච්චති ඡන්දිද්ධිපාදෝ අවශේෂා ධම්මා ඡන්දිද්ධිපාදි ඡන්දිද්ධිපාද සම්පයුත්තා කියලා සඳහන් කරනවා. එහෙමනම් ඒ ඡේදයට අනුව ඡන්ද ඉද්ධිපාදය කියලා කියන්නේ ලෝකෝත්තර කුසල් සිත්හි යෙදෙන්නා වූ මෙතන දක්වලා තියෙන්නේ සෝතාපන්න මාර්ග චිත්තේ පමණයි. අනිකුත් මාර්ග සිතුත් දක්වලා තියෙනවා. ඒක මාර්ග සිත්හි යෙදෙන ඡන්ද චෛතසිකය තමයි ඡන්ද ඉද්ධිපාදය කියලා සඳහන් කරන්නේ. අවශේෂ චිත්තෝත්පාද අතිරික්ත චිත්තෝත්පාද 36 ඡන්ද ඉද්ධිපාද සම්පයුක්ත ධර්ම හැටියට තමයි දක්වලා තියෙන්නේ. ඊළඟට අපිට මුණ ගැහෙන්නේ විරිය ඉද්ධිපාදය. ඒතර විරිය ඉද්ධිපාදය කියලා කියන්නේ ඒ පිළිබඳව සඳහන් කරනවා 400 සමාන 521 වෙනි ඡේදයේ තත්තකතමෝ විරිය ඉද්ධිපාදෝ ඉද බික්ඛු යස්මින් සමේ ලෝකුත්තරං ඥානං භාවේති නීයානිකං අපචේගාමින් දිට්ඨිකතානම් පහනාය පඨමාය භූමියා පත්‍ත්‍ය විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දා විඥං යෝ තස්මින් සමේ චේසිකෝ විරියාරම්භෝ පෙය්‍යාලං සම්මා වායාමෝ විරිය සම්බොජ්ජංගෝ මග්ගංගම් මග්ගපරියාපන්නං අයං උච්චති විරිය ඉද්ධිපාදෝ අවශේෂා ධම්මා විරිය ඉද්ධිපාද සම්පයුත්තා කියලා. එතනත් ලෝකෝත්තර මාර්ග සිත හා සම්පයුක්ත විරිය චෛතසිකය තමයි විරිය ඉද්ධිපාදයේ හැටියට දක්වලා තියෙන්නේ. අවශේෂ චිත්තෝත්පාද 36 විරිය ඉද්ධිපාද සම්පයුක්ත ධර්ම හැටියට දක්වනවා.
ඊළඟට චිත්ත ඉද්ධිපාදය පිළිබඳව සඳහන් කරන්නේ තත්ත කතමෝ චිත්තිද්ධිපාදෝ ඉද බික්ඛු යස්මින් සමේ ලෝකුත්තරං ඥානං භාවේති නීයානිකං අපචේගාමින් දිට්ඨිගතානම් පහනාය පඨමාය භූමියා පත්‍ය විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං ද්වන්දා විඥාං තස්මින් යන් තස්මින් සමේ චිත්තම් මනෝ මානසම් පෙය්‍යාලං තජ්ජා මනෝ විඥාන ධාතු අයං උච්චති චිත්තිද්ධිපාදෝ අවශේෂා ධම්මා චිත්තිද්ධිපාද සම්පයුත්තා කියලා. ඒතර චිත්ත ඉද්ධිපාදය කියන්නේ ලෝකෝත්තර මාර්ග සිත් 4. චෛතසික ධර්ම චිත්ත ඉද්ධිපාද සම්පයුත්ත ධර්ම හැටියට විභංග ප්‍රකරණ 394 පිටුවේන 522 වෙනි ඡේදේ සඳහන් කරනවා. එතකොට මේ චිත්ත ඉද්ධිපාදේ ඊළඟට අපිට විමංශ ඉද්ධිපාදය ගැන සැලකනකොට විපංශ ඉද්ධිපාදේ සඳහන් වෙනවා. තත්තකාතමෝ විමංශ ඉද්ධිපාදෝ ඉද බික්ඛු යස්මින් සමේ ලෝකුත්තරං ඥානං භාවේති නීයානිකං අපචේගාමින් දිට්ඨිගතානම් පහනාය පඨමාය භූමියා පත්‍ය විච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමඥාන උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දා විඥං යා තස්මින් සමේ පඤ්ඤා පජානනා පෙය්‍යාලං අමෝහෝ ධම්මවිචයෝ සම්මාදිට්ඨි ධම්මවිචය සම්බොජ්ජංගෝ මග්ගංගම් මග්ග පරියාපන්නං අයං උච්චති විමංසිද්ධිපාදෝ අවශේෂා ධම්මා විමංසිද්ධිපාද සම්පයුත්තා කියලා 523 වෙනි ඡේදේ විභංග ප්‍රකරණ 394 පිටුවේ. ඒ ඡේදයට අනුව දක්වන්නේ ලෝකෝත්තර මාර්ග සිත් 4 හියදෙන ප්‍රඥාව තමයි විමංශ ඉද්ධිපාදේ වෙන්නේ. අවශේෂ චිත්තෝත්පාද 36 විමංශ ඉද්ධිපාද සම්පයුත්ත ධර්ම වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ ඉද්ධිපාද විභංගේ පඤ්ඤා පුච්චක උද්දේශේ ඉද්ධිපාද 4 අපිට ලැබෙන්නේ. ඒ දක්වලා තිබෙන්නා වූ එකී ඡේද හා පඤ්ඤා පුච්චකය විමසා බැලීමෙන් අපිට පෙනෙන දෙයක් තමයි ලෝකෝත්තර කුසල් සිත් 4 හියදෙන මේ ඡන්ද විරිය චිත්ත විමංශා කියන පරමාර්ථ ධර්ම 4 තමයි ඉද්ධිපාද 4 වෙන්නේ කියලා. මේ පඤ්ඤා පුච්චකය විමසා බැලීමේදී කියලා කියන්නේ දැන් ලෝකෝත්තර සිත් 8ම නොගෙන ලෝකෝත්තර සිත් 4 හියදෙන පමණයි කියලා අපිට තේරුම් කරගන්නට පුළුවන්. දැන් මිහි අරගත්තාම මිහි සඳහන් වෙන්නේ මෙහිමයි. පඤ්ඤා පුච්චකයේ පළවෙනි ප්‍රශ්න 3 524 ඡේදේ 1396 පිටුවේ සඳහන් වෙන චතුන්නං ඉද්ධිපාදානං කති කුසලා කති අකුසලා කති අභ්‍යාගතා. මේ ඉද්ධිපාද 4න් කුසල් කොතෙක්ද අකුසල් කොතෙක්ද අව්‍යාකෘත කොතෙක්ද කියලා ප්‍රශ්න කරාම ඒට පිළිතුර වශයෙන් 525 වෙනි ඡේදය දක්වලා තියෙන්නේ කුසලායේව කුසල් පමණයි කියලා. එහෙනම් ඵලසිට්වලේ දෙන්නා වූ ඡන්ද විරිය චිත්ත විමංශාවන් ගෙනෙන්නේ නැති බව එයින් අපිට පැහැදිලි. ඒ අනුව කුසලායේව කියන කේ අර්ථය තමයි 4 ඉද්ධිපාද සංඛ්‍යාත ලෝකෝත්තර සිත් 4 යෙදෙන ඡන්ද විරිය සහ විමංශා යන චෛසික තුනද ලෝකෝත්තර කුසල චිත්තයේද. මොකද ඡන්ද විරිය විමංශා කියන්නේ චෛතසික, චිත්ත ඉද්ධිපාදේ කියන්නේ ලෝකෝත්තර සිත් 4. මේ කියන පරමාර්ථ ධර්ම 4 අනවද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් කුසල ධර්මයි. ඉතින් මේ විදිහට තමයි අපි විභංග 3ක කියන්නේ
සතිපට්ඨාන විභංගය, සම්මප්පදාන විභංගය සහ ඉද්ධිපාද විභංගය කියන විභංග තුනේ පඤ්ඤා පුච්චකය විමසලා බැලුවහම කුසලත්‍රිකයෙන් නගා ඇති ප්‍රශ්න තුනට පිළිතුරු ලැබෙන්නේ. සතිපට්ඨාන විභංගයේ පඤ්ඤා පුච්චකයේදී සතිපට්ඨාන 4 ලෝකෝත්තර මාර්ගසිත ඵලසිත කියනා වූ කුසල විපාක සිත් දෙවර්ගයේ මේ දුන් නිසා අපිට කුසල වූ සතිපට්ඨානත් මුණ ගැසුණා, අභ්‍යාගත වූ සතිපට්ඨානත් මුණ ගැසුණා. නමුත් සම්‍යක් ප්‍රධාන 4 සංඛ්‍යාත ලෝකෝත්තර කුසල් සිත් 4 යෙදෙන්නා වූ විරිය චෛතසිකයත්, ලෝකෝත්තර කුසල් සිත් 4 යෙදෙන්නා වූ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියනා වූ මේ ඉද්ධිපාදත් කුසල් සිත් වල පමණක් යෙදෙන නිසා අකුසල සහ අභ්‍යාගත වූ සම්‍යක් ප්‍රදාන වීර්ය හෝ ඉද්ධිපාද අපිට මුණ ගැහෙන්නේ නෑ. අපිට මුණ ගැහෙන්නේ කුසල් වූ සම්‍යක් ප්‍රදාන සහ ඉද්ධිපාද පමණයි. මේ විදිහට තමයි මේ විභංග තුනේ පඤ්ඤා පුච්චකවල කුසලත්‍රිකයට අදාළ ප්‍රශ්න තුනට විසඳුම් ලැබෙන්නේ. මතක තබා ගන්න පටිච්චසමුප්පාද විභංගයේහි පඤ්ඤා පුච්චකයක් අපිට මුණ ගැහෙන්නේ නැහැ. අපි ඊළඟට කතා කරමු ඉතිරි විභංගයන්හි පඤ්ඤා පුච්චක කොයි විදිහටද සාකච්ඡා කෙරලා තිබෙන්නේ කියලා. ත්‍රිවන් සරණයි.